පුතේ අපිට දැන් මේ වෙද්දී මතකයි සමාන්තර පැත්ත සහිත වීදුරු කුට්ටියකින් කිරණක අපගමනයක් ගන්න බෑ වෙන්නේ පාර්ශ්වික විස්ථාපනයක් විතරයි ඊටත් එයාට ගිහිල්ලා අපි ඒක නිසා කිරණයක අපගමනයක් එවත් කිරණේ හැරීමක් ලබා ගන්න ආනත පැත්ත සහිත වීදුරු කුට්ටියවත් ප්‍රිස්ම භාවිත කරන්න පුරුදු වුණා. එතකොට මේ ප්‍රිස්ම වලට පුතා මේ වෙද්දී දන්නවා ලියන්න පුළුවන් මූලික සමීකරණ හතරක් පිළිබඳව මුලින්ම අපගමන කෝණය ඊටත් එහාට ගිහිල්ලා ප්‍රිස්ම කෝණය සහ වර්තන කෝණ දෙක අතර සම්බන්ධය ඒ සමාන r1 ධන r2 ඊට පස්සේ ඔබ දන්නවා වර්තක පෘෂ්ඨ දෙකකින් වර්තනයටයි මේ සියලුම ඔප්පු කරවේ එතනදී p හා q වගේ ලක්ෂ දෙක වර්තන වලට ස්නේහ නියමය ඒක නම් ඇත්තම අලුත් සමීකරණ නෙවෙයි ඔබ කලින් ඉගෙන ගත්ත විදිහට ස්නේහ නියමය භාවිත කරන්නට දැන් දන්නවා හරි එතකොට දැන් අපිට මේකේ ඉස්සරහට යන්න තියෙන්නේ ඔය කතා කරපු අපගමන කෝණේ අවම අපගමන කෝණය ගැන කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔබට බලන්න පුළුවන් අර ප්‍රිස්මයට ඔබ මෙහෙම ප්‍රිස්මයකට කිරණයක් පතනය කරලා මෙන්න මේ පතන කෝණය අඩු වගේකින් ඉඳන් වැඩි කරන් යද්දි ඔබට පරීක්ෂණාත්මකව ඒ එක එක I කෝණ වලට අපගමනයේ D හොයලා බැලුවොත් පුතාට දකින්න පුළුවන් I ඉතා අඩු වගේකින් ඉඳන් වැඩි කරන් යද්දි අපගමන කෝණය ක්‍රමයෙන් අඩු වෙලා ඊට පස්සේ ආයෙ වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපගමන කෝණයේ අඩුම අගයක් දකින්න පුළුවන්. ඒතර ඕකට තමයි කියන්නේ අපි අවම අපගමන කෝණය කියලා. ඒතර මේක පරීක්ෂණාත්මකව අපි ගන්න දෙයක්. පරීක්ෂණයක් කරලා ගන්න දෙයක්. ඒතර මම මෙතනදී මුලින්ම අපගමන කෝණයට අදාළ මූලික સિદ્ધාන්ත ටික විස්තර කරවලා ඊට පස්සේ ඔයාලත් එක්ක මේ පරීක්ෂණය ගැන පොඩි විස්තර කිරීමක් කරනවා. ඒතර පුතා අවම අපගමන කෝණය යටතේ මම රූල් කිහිපයක් තියලා තියෙනවා ඔයාගේ ටියුට් එකේ. පුතාලා මෙතන ලියා ගන්න. ප්‍රිස්මයක දී ඇති සාපේක්ෂ වර්තනාංකයක් සඳහා අපගමන කෝණයට පතන කෝණය සමග වෙනස් වන අපගමන කෝණය පතන කෝණය සමග වෙනස් වන අන්දම පරීක්ෂා කිරීමෙන් අපගමන කෝණයේ අවම අපගමන අවස්ථාවක් හඳුනාගත හැක. හරි ඒත් පුතා ඒක ලියලා ඉවර නම් දැන් අපි මේකට අදාළව පොඩි කිරණ සටහනක් වෙන්න ගත්තොත් ඒතර මේ වගේ ආලෝක කිරණ ගමන් කරන තලය ඉතින් එහාට ගිහිල්ලා පතන කිරණයකුයි වර්තන කිරණයක් ප්‍රිස්මය තුල ඉතින් පස්සේ අපි නිර්ගමන කිරණය ඇඳගමු. සාධාරණ අපි අඳින ඊට පස්සේ ලම්බක දෙක ඔහොම ගහගමු. හරි. මෙතනින් එහාට දැන් මට තීරය අවශ්‍ය නැහැ. යට වලට නෝට් එක ලියන්න මම තීරු දෙකක් දීලා තියෙනවා. ඒතර මම කියන වෙලාවට ඒ තීරු වල නෝට් එක සටහන් කරගන්න ඔළුවේ තියාගෙන පුතා ටියුට් එක අතේ තියන් ඉන්න. එතකොට මෙන්න මෙතන මෙහෙම කතාවක් වෙන්නේ. ඔයාගේ අවම අපගමන අවස්ථාවේදී මෙන්න මේ වගේ මම කියවනේ දැන් පරීක්ෂණාත්මක පුතාලට කරන වැඩක් තමයි අන්න අර පතන කෝණේ ආයි මම දැන් මෙහෙම කියන්නම් මේ පතන කෝණේ ආයි එතකොට අඩුම අගයක ඉඳගෙන හරි අඩුම අගයක ඉඳගෙන ක්‍රමයෙන් වැඩි කරමින් මොනවා හරි ක්‍රමවේදයකට පුතා මේ කිරණයේ අපගමනය මනිනවා නම් දරුවෝ මේ කිරණය කොච්චරකින් හැරෙනවද කියලා මනිනවා නම් මේ කෝණය මැන ගන්නවා නම් අපි ඒකට පාවිච්චි කරන්නේ හරි සරල වැඩක් මෙන්න මේ පතන කිරණය උඩ අල්පෙනිති දෙකක් හිටෝලා මෙන්න මේ වර්තන කිරණය බලා ගන්න මෙතනින් ඇහැ තිබ්බහම අපිට මේ අල්පෙනිති වල ප්‍රතිබිම්බ මෙන්න මේ රේඛාවේ තියෙනවා වගේ පේනවා. එතකොට අපි කරන්නේ මේතන හිටවපු අල්පෙනිති දෙක අපිට දැන් පේන්නේ මේ අල්පෙනිති වල ඉඳන් යන රේඛාව යන්නේ මේ පාර දිගේ නම් ඇහැ මෙහෙම තිබ්බහම මේ පාර දිගේ පේන්නේ. එතකොට මේ අල්පෙනිති වල ප්‍රතිබිම්බත් එක්ක ඒක රේඛීය වෙන්න අපි මේ වගේ තැනක අල්පෙනිති දෙකක් හිටව ගන්නවා. හිටවගෙන තමයි මේ කිරණ ලබා ගන්න. ඒතර මේ කිරණේ ඔබට ගන්න පුළුවන් කල් තියාම අපිට මේ කිරණේ ඇඳලා තියාගත්ත හැකිනේ. හරි ඒක මම කරන හැටි කියන්න. ඊට පස්සේ ඔබට මේ කිරණයයි මේ කිරණයයි දික් කිරීමෙන් ඔබ මෙතනින් එහා තියලා ප්‍රතිබිම්බ වලට ඒක රේඛීය වෙන්න අල්පෙනිති දෙකක් හිටවලා ඒ දෙක යා කරලා ප්‍රිස්මේ සීමාවන් මාක් කරගත්තාම පුතාට මේ කිරණ දෙක දික් කරලා මේ අපගමන කෝණය හොයන්න පුළුවන්. ඔය වගේ සරල පරීක්ෂණයක් තියෙන. ඒ පරීක්ෂණයේදී වැදගත්ම දේ තමයි පතන කෝණය ආයි අඩු වගේකින් පටන් අරගෙන ක්‍රමෙන් වැඩි කරලා යනවා. අපි සාමාන්‍යයෙන් කියනවා පතන කෝණයේ අංශක 30න් විතර පටන් ගන්න කියලා.
පටන් අරගෙන ඊට පස්සේ 40 පස්සේ ඔක අපගමනේ අවම අපගමනේට කිට්ටු අවස්ථාවේදී අංශක 10න් 10ට වෙනස් කරපු එක 5න් 5ට වගේ වෙනස් කරනවා 40 45 50 55 60 ඔහොම ගිහින් ආයෙ පස්සේ ඔබට මේ පස්තරය ඒත් එක්කම කණ්ඩාංග ටික මෙහෙම ගහගෙන යනවා නම් ඔයාලට පස්තරය උටුව වැඳෙන හැටි බලන්න පුළුවන්. හරි. එතකොට ඔබට අවම අපගමනේට කිට්ටු තැන්වලදී ළඟ ළඟ පාටක් ගන්නවා. අර මේ පස්තරය හොඳ ෂාප් කර්ව් එකක් ඇඳ ගන්න පුළුවන්. කොහොමද හරි ඔය වගේ අපගමන කෝණය අවම අපගමන කෝණයට අනුරූප අවස්ථාවේදී ඔබට මේ පැත්තේ පතන කෝණය I1යි මේ පැත්තේ අපි එක ගත්තේ නිර්ගමන කෝණය I2 කියලානේ. ඔන්න ඔය I1යි I2යි සමාන වෙනවා දකින්න පුළුවන් පුතේ. එතකොට ඊට අමතරව මෙන්න මෙතනදී ඔයාගේ I1යි I2යි සමාන නම් මේ කෝණ දෙකත් සමානයි. එහෙනම් අවම අපගමන ගන්න අවස්ථාවේ තියෙන විශේෂත්වය තමයි මේ කෝණය I නම් මේ කෝණයත් I වෙනවා. එතකොට මේ ඔක්කොම පරීක්ෂණාත්මක ප්‍රතිඵල කියලා මතක තියාගන්නට ඕනේ. හරි. එතකොට මේ කෝණේ දරුවෝ R නම් මේ කෝණය පුතේ R යි. හරි. එතකොට පුතාලට තේරෙනවා. එතකොට අපි දන්නවා මේක ප්‍රිස්ම කෝණය A නම් දැන් මේක අපිට ආවේ මෙයත් A කියලානේ. වෘත්ත චතුරස්‍රයක් කියලානේ අපි ගත්තේ මේ PQ A මේක අපි D කියලා දැම්මේ නේද? එතකොට PQD චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්. එතකොට අපි දන්නවා මේක A නම් මෙතන 180 නේ මේක එතකොට ඔටෝ A වෙනවා. එතකොට ඔයාලට A සමානයි නැවත වරක් මෙන්න මේ ත්‍රිකෝණයෙන් කියන්නට පුළුවන් 2R කියලානේ. ඒ වගේ ඔබට දැන් සම්බන්ධතා කීපෙකුත් ගන්නට පුළුවන්. හරි. එතකොට දැන් ඔයා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ අවම අපගමන කෝණයයි මේ ප්‍රිස්මයේ වර්තනාංකය අපි හිතමු n2 කියලා. මෙයා තියලා තියෙන මාධ්‍ය වර්තනාංකය n1 නම් අපි n2යි n1යි සහ අවම අපගමන කෝණය අපි මෙතනින් පස්සේ එක විශේෂ කෝණයක් නිසා අපි ඒක කැපිටල් D කින් පෙන්නමු. ඒතර අවම අපගමන කෝණය අපි මෙතනින් පස්සේ නම් කැපිටල් D කියලා කියමු. ඒතර කැපිටල් D ප්‍රිස්ම කෝණය වගේ ඒවා සම්බන්ධ කරලා සම්බන්ධතා ටිකක් ගොඩනැගීම මෙතන පුතාලා දැනගෙන ඉන්නට ඕන. හරි. ඒතර මම ඒක පෙන්න ගන්නයි උත්සාහ කරන්නේ. එතකොට අපි මුලින්ම නෝට් එකේ යම් කොටසක් ගෙනල්ලා මේ පස්තරේ අපි ඇඳලා ඉවරක් කළා මේක අයින් කරගමු. තිරෙන් අපි නැත්තම් ඉඩ ප්‍රශ්නයක් එනවා. පුතාලා දැන් එතකොට රූපය ඇඳගෙන හරි. එතකොට මෙතන පුතාලා පතන කිරණය නිර්ගමන කිරණයත් කියලා උන නම් කරගන්න. එතකොට මෙයාගේ වර්තනාංකය මේ මාධ්‍ය වර්තනාංකය ඔහොම හරි නැත්තම් මාධ්‍ය කියලාම දාන්න. මාධ්‍ය දෙක කියලා ගත්තොත් වර්තනාංකෙන් දෙක මෙයා තියලා තියෙන්නේ මාධ්‍ය එක එයාගේ වර්තනාංකෙන් එක. හරි. ඔය විදිහට රූපේ හදාගෙන වම් පැත්තේ තීරුවේ ලියාගෙන යන්න මෙහෙම මාතෘකාවක් විදිහට පතන කෝණේ I හා අවම අපගමන කෝණේ D අතර ප්‍රස්ථාරය. අන්නේ මාතෘකාව දාගන්න ඔයාගේ මේ රූපෙට යටින් වම් පැත්තේ තීරුවේ. හරි. ඊට පස්සේ මම මේ කියන කතන්දරේ ලියලා අපි ඔය ප්‍රස්ථාරය අඳින්නයි යන්නේ. හරි. ලියන්න පතන කෝණේ I කුඩාගයක සිට ක්‍රමයෙන් වැඩි කරමින් පරීක්ෂණාත්මකව අපගමන කෝණය සෙවූ විට පහත ප්‍රස්ථාරය ලබා ගත හැකිය. හරි. දැන් මේ පස්තරේ ඇඳලා පස්තරේ ලක්ෂණ දෙකක් යටින් ලියන්න තියෙනවා. ඒකත් ඔළුවේ තියාගෙන තමයි පස්තරේ ගොඩක් ලොකුට අඳින්නේ නැහැ. තව ලක්ෂණ දෙකක් කියන්නේ පේඩි දෙක තුනක් ඉතුරු වෙන්න පුතා මේ පස්තරේ ඇඳ ගන්නවා. ඇඳගද්දි නම් කරගන්න මෙතන අපගමන කෝණය ගමන් පස්තරේ ලස්සනට අපගමන කෝණය අයිත් එක්ක අඩු වෙලා වැඩි වෙන විදිහට පෙන්න ගන්න. ඔය විදිහට කණ්ඩාංග කිහිපයකුත් මේක උඩ පුතාට පෙන්වන්න පුළුවන්. ඒක පරීක්ෂණාත්මක අවස්ථාව මෙනෙහි වෙන්න මේ වගේ අපගමනට කිට්ටු තැන්වල කණ්ඩාංග ළඟ ළඟ දාන්න. ඊට පස්සේ අපි අවම අපගමනයේ තහවුරු කරලා පස්සේ බොරුවට වැඩිපුර ඒවා කරන්න යන්නේ. එතකොට මේක දාම කන්න පතන කෝණය. පතන කෝණය I. හරි. අවම අපගමන අවස්ථාවේදී පැහැදිලිව පෙන්වන්න I එකයි I දෙකයි ආසන්නව සමාන වෙනවා. මේ තමයි අවම අපගමන අවස්ථාව. හරි. පුතා පස්තරේ පෙන්වලා ඉවර නම් දරුවෝ ඒකට යටින් ලියන්න පළවෙනි පොයින්ට් එක අවම අපගමන අවස්ථාවේදී I1 සමානයි I2 වන බවත් R1 සමානයි R2 වන බවත් පරීක්ෂණාත්මකව තහවුරු කරගත හැකිය. හරි. එතකොට වැදගත්ම ලක්ෂණයක් තමයි අවම අපගමන අවස්ථාවේදී I1යි I2යි R1යි R2යි ඒගොල්ලෝ සමාන වෙනවා කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයා මෙතන ලියුවේ අවම අපගමන අවස්ථාවේදී I1 සමානයි I2 වන බවත් R1 සමානයි R2 වන බවත් තහවුරු කරගත හැකිය. හරි. එහෙනම් අපි ප්‍රස්ථාරය දැන් පොඩ්ඩක් අයින් කරන්න යන්නේ. හරි. එතකොට පුතා අවම අපගමන කෝණය පරීක්ෂණාත්මකව මේ ප්‍රස්ථාරය ලබාගෙන ගන්න හැටි දන්නවා. හරි. දැන් අපි දෙවෙනි තීරුව මේ විදිහ වගේ පළවෙනි වම් පැත්තේ තීරුව ඉවර නම් දෙවෙනි තීරුවට ගිහින් දකුණු පැත්තේ තීරුවට ගිහින් දාගන්න අවම අපගමන කෝණය කැපිටල් D කියලා මාතෘකාවක් දාගන්න. අවම අපගමන කෝණය කැපිටල් D. හරි. එතකොට කිරණ සටහනට අනුව වාගේ උඩ තියෙන කිරණ සටහනට අනුව පුතාට මේ D ලියන්න පුළුවන් දරුවෝ නැවත වරක් අපි දන්නා මේ D කියන්නේ
මේ තිතකුයි මේ කතරකුයි තියෙන කෝණ දෙකේ එකතුව. එතකොට මේ තිතත් තියලා තියෙන කෝණය ඔබ දන්නවා මේ මුළු කෝණය I නම් ඒකෙන් R අඩුවම I ඍණ R නේ. එතකොට වට අවම අපගමන කෝණය කියලාම ගන්න. අවම අපගමන කෝණය D සමානයි පළවෙනි එක I ඍණ R එකතු කිරීම මේ කතරේ තියලා තියෙන එකත් වෙනසක් නැහැ. ඒකෙන්නෙත් මේ කෝණය I මේක R නම් I ඍණ R. හරි. එතකොට ඔයාලට උත්තරයක් එනවා D සමානයි 2I ඍණ 2I R. ඕක පළවෙනි සමීකරණ විදියට කොටු කරලා තියාගත්තත් කමන්නේ නැහැ. හරි. ඊට පස්සේ තව ඔබ කාරණාවක් දන්නවා. නමුත් ප්‍රිස්ම කෝණය A කියන්නේ 2I R නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් නමුත් ප්‍රිස්ම කෝණය A සමානයි 2I R. කොටු කරලා 2 වන බැවින් හරි අපිට 1 කියන සමීකරණය හරි ලියන්න කලින් ඔයාලා ප්ලෑන් කරගන්න මම මේ ටික ඔප්පු කරන එක බලාගෙන ගිහින් එතකොට අපිට 1 කියන සමීකරණේ D සමානයි ලියන්න පුළුවන් 2I ඍණ 2A කියලා නේ සෝරි A කියලා 2I යට A කියලා දැන් මේක. ඔතනින් I යුක්ත කරොත් මෙයා මෙහෙට එකතු වෙලා දෙකෙන් බෙදෙන්න බෑ පුතේ. එතකොට මේක D දාන A බෙදීම 2I කියලා එනවා. හරි. එතකොට දැන් ඔයා බලන්න මෙතනට ස්නේල් නියම දැම්මොත් n1 sin I සමානයි n2 sin R. මෙතනට දැම්මත් n2 sin R n1 sin I. ඒ කියන්නේ ඒක වෙනසක් එන්නේ නැහැ. එහෙනම් P හෝ Q ලක්ෂ දෙකෙන් එහෙකට පුතාට ස්නේල් නියමේ දාන්න පුළුවන්. එතකොට දැන් මම මේ රූප සටහන අයින් කරන්න යන්නේ. එතකොට ඔයාලඟ දැන් රූප සටහන දාගෙන තියෙන්නේ. ඔයා ඒකත් එක්ක යන්න මට මතකින් ලියන්න පුළුවන්. හරි. එතකොට ඊගාවට අපි ලියන්නේ P හෝ Q ලක්ෂයට ස්නේල්ගේ දෙවන නියමයේ දීමෙන් ලියනවා n1 sin I සමානයි කියන්න පුතේ n2 sin R. කෝ කියන්නේ n1 sin I සමානයි n2 sin R. P ට දැම්මත් එකයි Q ට දැම්මත් එකයි. ඔතනින් n2 බෙදීම n1 පුතාට එනවා කියන්න දරුවෝ sin I බෙදීම කෝ පුතේ sin R. එතකොට sin I පුතා දන්නවා D දාන A බෙදීම 2යි R ලිව්ව හැකි A බෙදීම 2යි. හරි එහෙනම් පුතාලට මෙතනින් sin ඕනනම් මේක තුන්වෙනි සමීකරණ කියලා දාගන්න මේක අපි කටපාඩම් කරන එක නෙමෙයි. I ට දාගන්න පුළුවන් 3ෙන් නේ තුන්වෙනි එකෙන් R ට දාගන්න පුළුවන් 2කින්. හරි. එතකොට මෙතන A දාන D බෙදීම 2යි. මෙතන sin R ට R කියන්නේ A බෙදීම 2යි. හරි. ඔය විදිහට පුතාට n2 බෙදීම n1 ඒවත් සාපේක්ෂ වර්තනාංකයයි ප්‍රිස්ම කෝණයයි අවම අපගමන කෝණයයි සම්බන්ධ කරන්නට පුළුවන්. එතකොට ඔය සම්බන්ධය ඔබ කටපාඩමින් මතක තබාගෙන සිටිය යුතු ඉතාම වැදගත් සම්බන්ධයක්. හරි. එතකොට මෙහි පැහැදිලිව ලියා ගන්න n1 කියන්නේ ප්‍රිස්මය තැබූ මාධ්‍යයේ වර්තනාංකය වේ. n2 කියන්නේ ප්‍රිස්මය සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය වේ. හරි නේද? එහෙනම් ඒකත් පොඩ්ඩක් ලියා ගන්න ඕන. එතකොට හරි පුතාලට එහෙනම් දකුණු පැත්තේ තීරුව සම්පූර්ණයෙන් තියෙන මේ වැඩසටහනට. එතකොට ඔයාලට මේ ටික පිළිවෙලට රෙකෝඩ් කර ගන්නට ඕන. එතකොට පුතාලට නැවත වරක් ලියාගෙන යනවා නම් පළවෙනි මාතෘකාව දාලා තියෙන අවම අපගමන කෝණය D කියලා. හරි. එතකොට දැන් ගන්නවා කීර්ණ සටහනට අනුව අවම අපගමන කෝණය D සමානයි මේක. ඊට පස්සේ මෙයා ලියාගත්තා. නමුත් ප්‍රිස්ම කෝණය කියන්නේ මෙහෙමයි කියලා පුතාලා අර කින සටහන උදාගත්තා. එතනින් දෙවෙනි සමීකරණයක් විදිහට එකක් තියාගන්න. එකට අර දෙකේ ප්‍රතිඵලය ආදේශ කරලා I can D ධන A බෙදීම 2යි කියලා ගත්තට පස්සේ P හෝ Q ලක්ෂයේ වර්තනයේ ස්නේල්ගේ දෙවන නියමයේ දීමෙන් යොදන්න ස්නේල්ගේ නියමය n2 බෙදීම n1 උක්ත කරන්න I ට ආදේශ කරන්න මෙතනින් R ට උක්ත කරලා ආදේශ කරන්න මෙතනින් මෙතනට R ගේ කියන්නේ මෙතනට ඔන්න පුතාට එතකොට එනවා n2 බෙදීම n1 සමානයි sin A බෙදීම A ධන D බෙදීම 2 බෙදීම sin A බෙදීම 2. හරි. එතකොට ඔතනින් කොටු කර ගන්නවා අපිට මේගොල්ලෝ අතර සම්බන්ධය. එතකොට ඔබ මේක වාතයේ තුල තිබු ප්‍රිස්මයක් නම් මෙතන ප්‍රිස්මයේ වර්තනාංක n කියලා වැටලා වාතයේ එකක් වෙච්චාම මේක n සමානයි කියලා එනවා. එතකොට හුඟක් අය එහෙම දෙන්නේ. නමුත් අපි සාධාරණ සමීකරණයක් ඔප්පු කර ගැනීම වටිනවා. මොකද ප්‍රිස්ම වාතයෙම තියන්න ඕන කියලා නීතියක් නැති නිසා. හරි. එහෙනම් අපිට මෙහි n වර්තනාංකය වෙනවා n2 කියන්නේ පුතේ ප්‍රිස්මයේ සාදා තියෙන ද්‍රව්‍යයේ වර්තනාංකය. පැහැදිලි පුතාලට. හරි. එහෙනම් අපි මේ ටික ඔළුවේ තියාගෙන ඔයාලගේ අවම අපගමන කොහොමද පරීක්ෂණාත්මකව සොයන්නේ කියන කාරණය පොඩ්ඩක් බලලා යමු. අවම අපගමන කෝණය පරීක්ෂණාත්මකව සෙවීම. එතකොට අවම අපගමන කෝණය පරීක්ෂණාත්මකව හොයද්දී මුලින්ම කරන්න ඕන ඔයා ටිකක් ලොකු සුදු කඩදාසියක් අරගෙන ඒක උඩ දිග xy කියන රේඛාව ඇඳ ගන්න ඕන. ඇඳගෙන ඔයා එයාට මේ වගේ අභිලම්බයක් ගහලා
අංශක 30 40 50 60 හරි ඒ වගේ අපි 30 40 පස්සේ 45 ඒ වගේ පහෙන් පහට වෙනස් වෙන්නත් අඳින්න ඕන හරිනා. එතකොට අපි කියමුකෝ 30 40 ඊට පස්සේ 45 50 55 අය 60 ඔය වගේ මුලින්ම අංශක 10න් 10ට කුඩාම අයකකින් පටන් ගන්න ඕන. ඊට පස්සේ පහෙන් පහට ඒ කියන්නේ අපි කියනවා කවමාපකම කෝණෙට කිට්ටු වෙද්දී පහෙන් පහට වගේ විචලනයක් යන විදිහට ඔබ ඉදි කැරි ටිකක් මුලින්ම ඇඳ ගන්නවා. හරි ඒ කියන්නේ මේ වගේ ලම්බගත් එක්ක එන මේ වගේ අපි වලට කියනවා පතන කිරණ නැත්නම් පතන කිරණ වලට අනුරූප රේඛා ටිකක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි හිතමු මේ අංශක 30ට අදාළ අවස්ථාව කියලා. ඒක උඩින් ප්‍රිස්මේ එක වර්තක පුෂ්ඨයක් XY රේඛාව උඩ ඉන්න විදිහට. දැන් මම මේ ප්‍රිස්මේ අයින් කළා සීමාව ලකුණු කරපු ප්‍රිස්මේ පෙන්නුවොත් මේ තියෙන ප්‍රිස්මේ සීමාව. එතකොට AB වර්තක පුෂ්ඨයේ SY රේඛාව උඩ සම්පාත වෙන්න ඕන. වගේම එක පතන කිරණයක් එයාගේ මේ AB වර්තක පුෂ්ඨයට පතන කිරණය වෙන විදිහට සෙට් කරලා තියන්න ඕන. හරි. ඔහොම ප්‍රිස්මේ තියලා අපි මෙන්න මේ පතන කිරණයේ උඩ පුතේ අල්පෙනිති දෙකක් සිටවනවා. පුළුවන් තරම් මේ අල්පෙනිති ඊට වද්දී මේ P1 කියන අල්පෙනිත මෙයාට කිට්ටු වෙනුත් ඊට පස්සේ අල්පෙනිති දෙක අතර පරතරය හැකිතාක් වැඩි වෙන විදිහට අල්පෙනිති දෙකක් හිටවන්න ඕන. හිටවලා ඔයා මෙන්න මෙතනින් ඒ කියන්නේ දෙවෙනි අපි කියනවා මේක දෙවෙනි වර්තක පුෂ්ඨය කියලා. ඒ කියන්නේ AB මේක AC වෙන්න ඕන උනේ. AC වර්තක පුෂ්ඨයෙන් බලලා නැත්නම් දෙවෙනි වර්තක පුෂ්ඨයෙන් බලලා මේ අල්පෙනිති දෙකේ ප්‍රතිබිම්බය උඩට පේන්නේ මේ රේඛාව දිගේ. එතකොට ඒ ප්‍රතිබිම්බත් එක්ක ඒක රේඛීය වෙන්නේ. ඒක රේඛීයයි කියන්නේ. එතකොට අපි මෙන්න මෙහෙම ගත්තොත් අපිට තිරිය අවශ්‍ය නැහැ. දැන් මෙයාට ඔබ පෑනුම් දෙකක් අරගෙන මෙයාට මෙයා ඒක දැන් ඔහොම ඒක ඔහොම තිබ්බම ඒක රේඛිය නේ. එතකොට ඒක රේඛිය වෙන්න නම් මේ පෑනින් මෙයාව වැහෙන්නට ඕන. එතකොට ඇහැක් වහගෙන නේද? එතකොට අහලා මෙහෙම ඒක රේඛිය වෙන්න තියාගන්න. මේ වගේ ඔබට මෙතනින් බැලුවා මුංගේ ප්‍රතිබිම්බ පේද්දී ඒ ප්‍රතිබිම්බ වැහෙන්න අපි අල්පෙන්ටක් මෙතන හිටවන්නට ඕන. හරි මේ පුෂ්ඨයට කිට්ටු වෙන එකක් හිටවනවා. සාමාන්‍යයෙන් දරුවෝ රේඛාවක් අඳින්න අපිට ලක්ෂ 2ක් අවශ්‍යයි. ඒතර ඔබ මේ නිර්ගමන රේඛාව මම මෙහෙම ඇඳලා තිබ්බට පුතේ මේක තාම අපිට නෑ මෙතන. මෙහෙම රේඛාවක් නෑ දරුවෝ නේද? එතකොට මේ රේඛාව ඇඳ ගන්න තමයි මම වැඩේ කරන්නේ. එතකොට පාර මේක නම් ඔබ මෙතන එකල්පෙන්ටක් හිට වෙයි. මේ රේඛාවේ තවල්පෙන්ටක් හිටව ගන්නවා රේඛාවක් ඇඳ ගන්න. එතකොට මේක P3 මේක P4 නම් ඔන්න අපිට දැන් මේක යා කරලා ওই නිර්ගමන කිරණේ ගන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් මේ නිර්ගමන කිරණේ ගන්න අවශ්‍ය අල්පෙන්ති දෙක ඒ විදිහට හිටවන්නට ඕන. හරි. හිටෙව්වහම පුතාට ප්‍රිස්මේ සීමාව මෙහෙම මාක් කරුවොත් කරලා ප්‍රිස්මේ අයින් කරොත් ඔයාලට දැන් කොහොමද මේ පතන කිරණේ තියෙනවා. එතකොට නිර්ගමන කිරණේ තියෙනවා මේ දෙක මෙහෙම පතන කිරණේ ඉස්සරහට දික් කරනවා. නිර්ගමන කිරණේ ආපස්සට දික් කරාම මෙන්න මේ කෝණය මැනලා D හොයා ගන්න පුළුවන්. ඒක සරලයි නේද පරීක්ෂණේ. එතකොට ඔබ අයිත් එක්ක අර හොයාගත්ත D අදාළ අයිකෝන්ට අංශක 40ට D වෙන ගත්තා නම් පස්තාරයක ඒ ටික ලකුණු කර ගන්නවා. ওই විදිහට ඔබ එක එක පතන කෝණ වලට අපගමන කෝණ ටික හොයාගෙන ප්‍රස්තාරයක් ඇඳලා ප්‍රස්තාරේ ඔයාට පේනවා මේක අපගමනේ අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අපගමනේට ආසන්න අවස්ථාවලදී තව තවත් ඔබ අපගමන කෝණයට කිට්ටු තැනක ඔබ නිකන් ආසන්න උපෙවුනොත් ඒක දෙපැත්තෙන් අංශක 5 එහෙට මෙහෙට කියන්නේ අංශක 5ක් වැඩි පැත්තටයි අඩු පැත්තටයි ඔබ තවත් පතන කෝණ කිහිපයකට දැන් පතන කෝණ දෙකකට ඔබට පුළුවන් තවත් අපගමන කෝණ හොයාගෙන මේක හොඳ කර්ව් එකක් ඇඳගෙන අපගමන කෝණය මොකක්ද කියන එක තීරණය කරන්න. හරි එතකොට මේක තමයි පරීක්ෂණය වෙන්නේ. පුතා මුලින්ම මේ රූපය ඇඳිනවා. මේ තියෙන ඔබ ප්‍රිස්මේ තිබ්බට පස්සේ පේන බාහිර පෙනුම ප්‍රිස්ම ඉවත් කරුවට පස්සේ ඔබ මේ සටහන මේ ඔබට පේන්නේ. මේ රේඛාව AB කියලා ඔබට ඇති. මේක ඔබ XY කියලා වෙනස් කර ගන්නට ඕන. හරි එහෙනම් ඔබ ඔබගේ රූපය ඇඳ ගැනීම කෙරුවට පස්සේ ඔයාලට පුළුවන් අපගමන කෝණේ පරීක්ෂණ සෙවීම යටතේ ඔබට රූල් 3ක් උඩින් තියෙනවා නෝට් එකේ. එතන මෙන්න මේ කතාව මුලින්ම පළවෙනි රූල් 3 මෙතන පුතාලට පුළුවන් ලියාගෙන යන්න. රූල් 3 මෙතන පුතාලට පුළුවන් ලියාගෙන යන්න. හරි ලියන්න. සුදු කඩදාසියක් මත ඊතා දිග XY රේඛාව ඇඳ එය මත ඇදි අභිලම්බ සමග පිළිවෙලින් අංශක 40,45 නැත්නම් 30 නම දාන්න අංශක 30,40,45, 50,55, 60,70 ලෙස ක්‍රමයෙන් වැඩිවන පතන කෝණ සාධන පතන රේඛා කිහිපයක් අඳින්න. හරි. පුතාලට ටික ඉවර නම් දැන් අපි තීරු විදිහට තමයි ලියන්න යන්නේ. ඉඩ ගැන හිතලා තීරු ෆෝම් එකට මෙතන ලියන්න යමු. වම් පැත්තේ තීරුවේ පළවෙනි පොයින්ට් එක. ප්‍රිස්මේ AB වර්තක
පුෂ්ඨය XY රේඛාව සමග සම්පාත වන සේද ඉහත එක් පතන රේඛාවක් එම වර්තක පුෂ්ඨයට පතන කිරණයක් වන සේද ප්‍රිස්මයේ තබන්න. එතකොට ප්‍රිස්මයේ තබන හැටි ඒ කිව්වේ. ඊගාවට එම පතන රේඛාව මත එකිනෙකට හැකිතරම් ඈතින් නැත්නම් ඈත් වනසේ P1 හා P2 වස්තු අල්පෙන්ති සිරස්ව සිටවන්න. හරි. ඒ අල්පෙන්ති සිටවීම ගැන. ඊගා පොයින්ට් එක. ප්‍රිස්මයේ AC වර්තක පුෂ්ඨයෙන් බලා. එතකොට ඔයාගේ ප්‍රතිබිම්බ බලන්න අනිත් වර්තක පුෂ්ඨයෙන් බලන්න ඕන. ප්‍රිස්මයේ AC වර්තක පුෂ්ඨයෙන් බලා P1 හා P2 ප්‍රතිබිම්බ සමග සම්පාත වනසේ P3 හා P4 අල්පෙන්ති හැකිතරක් ඈතින් සිටවන්න. හරි. එතකොට ඊගා පොයින්ට් එක ප්‍රිස්මයේ දාර කඩදාසිය මත ලකුණු කර එය ඉවත් කරන්න. P3 P4 අල්පෙන්ති වල පාද යා කරන නිර්ගමන කිරණය ලබා ගන්න. හරි. දැන් දාගන්න D සෙවීම. නැත්නම් D සෙවීම සඳහා නිර්මාණය. ඔව් නෑ ඒක ඕනේ නෑ. මාතෘකාව ඕනේ. ඊගා පොයින්ට් එක විදිහට මේක ලියන්න. පතන කිරණේ ඉදිරියට නිර්ගමන කිරණේ පිටුපසට ත්‍යා කර ඒවා අතර කෝණය අපගමන කෝණය වරන් ඇතුළු D ලෙස මැනගන්න. අවසාන පොයින්ට් එක මෙලෙස අනෙක් පතන කෝණ සඳහාද D සොයා I ඉදිරියේ ප්‍රස්ථාරගත කිරීමෙන් අවම අපගමන කෝණය D ප්‍රස්ථාරයෙන් ලබා ගත හැක. හරි. සටහන කියලා පුතාලා දාලා මෙන්න මේ වැදගත් පොයින්ට් එක highlight වෙන්න ලියා ගන්නට ඕන. මෙලෙස ප්‍රිස්ම කෝණය වැඩි ප්‍රිස්ම සඳහා D සෙවූ විට ප්‍රිස්ම කෝණය වැඩි වන විට D නැත්නම් අවම අපගමන කෝණය D වැඩි වෙන බව දැකිය හැකිය. ඒ මොකක්ද කියන්නේ? දැන් ඔයා හයුවේ මේ එක ප්‍රිස්ම කෝණයක් සඳහානේ. ඔබට ප්‍රිස්ම කෝණයේ වෙනස් ප්‍රිස්ම සඳහාද මේක පරීක්ෂණාත්මක කරලා බැලුවාම ප්‍රිස්ම කෝණය වැඩි වෙනවා නම් පුතාලට පරීක්ෂණාත්මකව දකින්න පුළුවන් අවම අපගමන කෝණය වැඩි වෙනවා කියලා. ඒතකොට මේක ඇත්තටම මේ පාර වාගේ විභාගයේ 2020 විභාගයට ආපු ප්‍රශ්නයත් එක්කයි මම මේ පොයින්ට් එක දැම්මේ. නැත්තම් ඔබ ඇත්තටම මේක ප්‍රිස්ම කෝණ කිහිපයක් සඳහා අවම අපගමන කෝණය ඔයගොල්ලන්ගේ සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයෙන් ගණනය කරලා බලලා ගන්න ඕන එකක්. ඒක මොකද මේ හැසිරීම රේඛීය හැසිරීමක් නෙවෙයි, සමානුපාත හැසිරීමක් නෙවෙයි. ඔබට අනිවාර්යයෙන්ම අවස්ථා කිහිපයකට ගණනය කිරීමක් කරලා තීරණය කරන්න වෙනවා මේ වගේ හැසිරීම කොහොමද කියලා. හරි. එතකොට පුතා ඔක පොඩ්ඩක් ඒක නිසා මතක තියාගෙන ඉන්න එක වටිනවා. හරි. එහෙනම් අපිට අවම අපගමන කෝණය පරීක්ෂණාත්මකව සොයා ගැනීම කියන සිද්ධාන්තය. අතර මේකට වෙනම පරීක්ෂණයක් වලට තියෙනවා. ඒක අපි ඔයාගේ පරීක්ෂණ පොතත් එක්ක අපිට දැන් ඉස්සරහට ලැබෙන නියමිත නිබන්ධනයක්. ඒ නිබන්ධනය තුල අපි පරීක්ෂණයේ සාකච්ඡා කරනවා. ඒකේ වැදගත් කරුණු වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඒකට අදාළව පාස් පේපර් සහ මොඩල් පේපර්ස් සහ එම ඊට පස්සේ කොළඹ ප්‍රධාන ස්කෝලවල පේපර්ස් මේ විදිහට අපි ඒවා කරලා ලොකුවට ඒ පරීක්ෂණය පිළිබඳව වටපිටාවක් සකස් කර ගැනීම කරනවා. මේ ඔබට දෙන්නේ හැමතිස්සෙම පරීක්ෂණයේ බේසික් එක. ඔබට යම් නෝට් එකක් කියවද්දි සිද්ධාන්තය තේරුම් ගන්න අවශ්‍ය වෙන පරීක්ෂණාත්මක වටපිටාවක මූලික කොටස් ටික තමයි මේ පුතාලත් එක්ක මම මේ සාකච්ඡා කිරීම කරන්නේ. හරි. එතකොට මේක පරීක්ෂණය සම්පූර්ණ කරා කියලා වර්ධව වටහා ගන්න යන්න හොඳ නැහැ. හරි. එහෙනම් අපිට මෙතනින් පස්සේ තියෙනවා සමදීපාද ඍජුකෝණී ප්‍රිස්මයක් උපයෝගී කරගෙන ගන්න පුළුවන් විශේෂ අපගමන අවස්ථා කිහිපයක් ගැන කතා කරන්න. කුහර ප්‍රිස්මයකට කොහොමද සමීකරණ ගොඩනගන්නේ කියලා කතා කරන්න. එයින් එහාට ගියාට පස්සේ ආලෝක අපකිරණය ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකයේ වර්ණ 7කට වෙන් කිරීමේ සංසිද්ධිය සාකච්ඡා කරන්න. අපි එහෙනම් ඒවා ටික බලන්න යමු.